ආයිබෝවන් ඒ වගේම සුබ දවසක් කියලා සියලුම දෙනාම ආදරෙන් එකතු කරගන්නවා. අදත් ඔයාලා මේ මාත් එක්ක එකතු වෙන්නේ ගිණුම් කරන සමීකරණ ගැටලුවක් සාකච්ඡා කරන්න. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී අපිට ඇවිල්ලා තිබ්බ 2017 18 19 20 අවුරුදුවලදී මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබ්බ ගිණුම් කරන සමීකරණ ගැටලු මම සාකච්ඡා කරා. ඔන්න එහෙනම් ඒව බැලුවේ නැති කට්ටියට පුළුවන් මම මේ උඩින් දාන ලින්ක් එකෙන් ගිහිල්ලා ඉවරලා මේ වීඩියෝස් ටික බලන්න. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2016 අවුරුද්දේදී අපිට ඇවිල්ලා තිබ්බ ගිණුම් කරන සමීකරණ ගැටලුව. ඔන්න එහෙනම් ඔයාලා හැමදෙනාටම ආදරෙන් ආරාධනා කරනවා පොතක් පැන්සලක් අරගෙන ඔයාලගේ ප්‍රශ්න පත්‍රය ලෑස්ති කරගෙන අපි මේ ගැටලුව සාකච්ඡා කරමු කියලා. පළවෙනියටම මෙතනදී තුන්වෙනි ගැටලුව විදිහට තමයි ඔයාලට ගිණුම් කරන සමීකරණ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි බලමු කියවලා මෙන්න මේ ගිණුම් කරන සමීකරණ ගැටලුව කොහොමද අපිට ඇවිල්ලා තියෙන්නේ කියන එක. මෙතනදි කියනවා සමන් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. සමන් කියලා පුද්ගලෙක් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවලු 2016 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා කෙටුම්පත් ආදායම් ප්‍රකාශනයේ ලක්ෂ 6ක ලාභයක් වාර්තා කරන ලදී. සාමාන්‍ය කෙටුම්පත් කියන්නේ දැන් ඔයාලට ඩ්‍රාෆ්ට් account එකක්. ඒ කියන්නේ ඒක ෆයිනල් කරලා නැහැ. ඒ කියන්නේ අවසාන අදියරට ඇවිල්ලා නැහැ. නමුත් account එකක් මෙයාලා හදලා තියෙනවලු. එතකොට සමන් සිල්ලර වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන යනවලු 2016 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා. එතකොට මේ අවසන් වර්ෂය සඳහා කෙටුම්පත් ආදායම් ප්‍රකාශනයේ ලාභය ඇවිල්ලා තියෙනවලු ලක්ෂ 6ක්. ඊට පස්සේ කියනවා 2016 3.31 දිනට කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ රුපියල් 50000ක මුදල් ශේෂයක් පෙන්වන ලදී. මෙතනදී කියනවා කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඒ කියන්නේ ඩ්‍රාෆ්ට් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් දීලා තියෙනවලු. ඒකේ දීලා තියෙනවලු රුපියල් 50000ක මුදල් ශේෂයක් පෙන්වලා තියෙනවලු. කෙසේ වුවද ඔහු ගිණුම් පොත් නිසියාකාරව පවත්වා නොගනි. පහත ගනුදෙනු ගිණුම් පොත්වල වාර්තා කර නොමැති බව හෙළිදරව් විය. ඔන්න එහෙනම් ගිණුම් පොත් නිවැරදිව පවත්වාගෙන යන්නේ නැල්ලු මෙයා. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහා තියෙන ගනුදෙනු පොත්වල වාර්තා කරලා නැහැ කියලා මෙයාලට හෙළිදරව් වෙලා තියෙනවා. ඔන්න එහෙනම් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙතනදී අපිට දීලා තියෙනවා කෙටුම්පත් ලාභය, ඒ වගේම කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තිබ්බ මුදල් ශේෂය. සමහර විට මෙතනදී ඇවිල්ලා තියෙන්න පුළුවන් මුදල් ශේෂ නිවැරදි කිරීම, ලාභ නිවැරදි කිරීම අනිවාර්යෙන් ඇවිල්ලා තියෙන්න ඕනේ. අපි බලමු එහෙනම් මෙන්න මේ ගැටලුවේදී මම ඔයාලට කියන පොයින්ට් එක තමයි පළවෙනිම ප්‍රශ්න කියවන්න. ප්‍රශ්න කියවලා හොඳ අවබෝධයක් අරගෙන අනිවාර්යෙන් අවශ්‍ය වන්නේ කියන කොටසට අනිවාර්යෙන් යන්න. ඔන්න එහෙනම් මෙතනදී කියනවා අවශ්‍ය වන්නේ මෙම ගනුදෙනු වල බලපෑම් අගයන් සහිතව ගිණුම් කරන සමීකරණේ භාවිතා කරමින් පෙන්눔 කර. එක් එක් අගය ඉදිරියෙන් ඒ වැඩි වේ නම් ධන ලකුණද අඩු වේ නම් ඍණ ලකුණද යන්න සටහන් කරන්න. පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න. ඔන්න එහෙනම් ඔයාලා හදිස්සි වෙලා මුකුත් කරන්න දෙයක් නැහැ. මෙතනදී දීලා තියෙන ආකෘතිය මෙන්න මේ ආකෘතිය යොදාගත්තා නම් ඔයාලට පහසුවෙන් මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මෙතනදී වැඩිවීම අඩුවීම දාන්නලු ඔයාලට. එතකොට ධන ඍණ ලකුණු වලින් මේ දේවල් යොදා ගන්න. ඊට පස්සේ රුපියල් 1000 කියලා දීලා තියෙනවා. මෙන්න ඔයාලට දල අදහසක් ගන්න පුළුවන්. මෙතන දේපල පිළියෙත උපකරණ තොගේ වෙළඳ ලැබිය යුතු දෑ මුදල්. එතකොට වක්කීම් යටතේ දිගු කාලින ණය වෙළඳ ගෙවිය යුතු දෑ වෙනත් ගෙවිය යුතු දෑ. ඊට පස්සේ හිමිකම කියන එක මෙතනදී ඔයාලට කඩලා දීලා නැහැ. රඳවාගත්ත පෙම් විදිහට කෙලිම හිමිකම වෙනම දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඔන්න 2016 3.31 දිනට සංශෝධිත මුදල් ශේෂය. ඔන්න මොකද කරන්න තියෙන්නේ? මුදල් ශේෂය සංශෝධනය කරන්න තියෙනවා ඔයාලට. මේකට වැඩි වෙලාවක් කරගන්න බෑ. පුංචි කාලයක් ඇතුළත ඔයාලා මේ පිළිතුරු මේකට ලබා දෙන්න ඕනි. අපි බලමු මොකක් හරි මේකට ආකෘතියක් දාගෙන ඉවරලා මුදල් ශේෂය සංශෝධනය කරන්න. මොකද හේතුව අපිට කෙටුම්පත් මුදල් ශේෂය දීලා තියෙනවා. කෙටුම්පත් මුදල් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඇවිල්ලා තියෙන මුදල් ශේෂය රුපියල් 50000ක් විදියට. එතකොට මේක සංශෝධනය කරන්න තියෙනවලු මෙන්න මේ ගැළපීම් වලින් මුදල් වලට තියෙන බලපෑම. ඊට පස්සේ 2016 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා සංශෝධිත ලාභය හිමිකම මත ගනුදෙනු වල ශුද්ධ බලපෑම් පදනම. මෙතනදී කියන්නේ 2016 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා සංශෝධිත ලාභය දෙන්නලු. නමුත් මෙතන වරහන් ඇතුළේ ඔයාලට දීලා තියෙනවා හිමිකම මත ගනුදෙනු වල ශුද්ධ බලපෑම් පදනම් කරගන්න කියලා. ඔන්න එහෙනම් අපි බලමු මේකේ අපිට ලකුණු 15ක ගැටලුවක් අපිට මෙච්චර වෙලා ඒ කියන්නේ මේ කාලය තුලදී 2017 18 19 20 අවුරුදු වලදී අපිට 19 20 අවුරුදු දෙකේදී සමාන ගැටලු හම්බුණාට 17 18 අවුරුදු දෙකේදී ආත්පසීම වෙනස් ගැටලු දෙකක් අපිට හම්බ වුණා. ඊට පස්සේ මෙතනදීත් අපිට සමාන ගැටලුවක් තමයි හම්බ වෙලා තියෙන්නේ. අපි බලමු මේකේ ගැළපීම් කොහොමද අපිට ඇවිල්ලා තියෙන්නේ.
ඊට පස්සේ මෙතනදී කරන්න ඕනේ කොහොමද කියන එක. ඔයාලා ඉක්මනින් මෙන්න මේ ආකෘතිය ගහගන්න අවශ්‍ය වන්නේ පළවෙනි ආකෘතිය. අපි මම ඔයාලට සාකච්ඡා කරන්නම් මේක හිමීට ගැළපිල්ලෙන් ගැළපිල්ල වෙනම් පැහැදිලි කරලා ඔයාලට යන්න. ආරම්භක ශේෂ දාගන්න දෙයක් නැහැ මෙතනදී. අපිට සම්පූර්ණ ශේෂ ගන්න පුළුවන් මේ විදිහට ආකෘතියක් යොදාගෙන ඉවරලා. ඔන්න එහෙනම් අපි බලමු සාකච්ඡා කරලා මෙන්න මේ ගැළපීම් ටික කොහොමද මෙතනදී අපි විසඳගන්නේ කියලා. ඔන්න අපි එහෙනම් බලමු මෙතනදී අපිට ඇවිල්ලා තියෙන ගැළපීම් මොනවද කියන එක. මෙතනදී ඔන්න ඔයාලට ගැළපීම් 10ක් ඇවිල්ලා තියෙනවා. ගැළපීම් 10ක් දීලා තිනවා. අපි එකින් එක ගැළපිල්ල ඔයාලට පහසු වෙන විදිහට මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි ගැළපිල්ල දීලා තිනවා රුපියල් 80000ක භාණ්ඩ ණයට විකිණීම. මෙම භාණ්ඩවල පිරිවැය රුපියල් 60000ක් කියලා. මෙතනදී කිසි ප්‍රශ්නයක් නැහැ මොකද වෙලා තියෙන්නේ. මෙන්න මේ ගිණුම් පොත්වලට මෙයාට මේ ගැළපීම් ටික වාර්තා කරගන්න බැරි වෙලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ මෙයාගේ අඩුපාඩු එතකොට මෙයාගේ තිබ්බ වැරදීම් ටික නිවැරදි කරලා වෙලා ගිණුම් කරන සමීකරණයෙන් කොහොමද නිරූපණය කරන්න කියන එක දෙන එක. පළවෙනි ගැළපිල්ල හොඳින් අවබෝධ කරගන්න පුංචි ගැළපීමක් තියෙන රුපියල් 80000ක භාණ්ඩ ණයට විකුණීම. එතකොට භාණ්ඩවල පිරිවැය රුපියල් 60000යි. එහෙනම් අපේ පිරිවැය, ඒ කියන්නේ තොගේ පිරිවැයෙන් අඩු වෙන්න ඕනේ අපි රුපියල් 60000ක තොගයක් ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ භාණ්ඩ ණයට විකුණපුවාම මොකද වෙන්නේ? අපේ වෙළඳ ණය ගැතියෝ වැඩි වෙනවා. ඒ කියන්නේ වෙළඳ මොකද්ද? වෙළඳ ලැබිය යුතු දෑ වෙන්නත් පුළුවන්. එතකොට අපි ආකෘතිය මම මේ විදිහට යොදාගෙන තියෙනවා. ඔන්න එතකොට අපේ තොගයෙන් අඩු වෙනවා කීයක්ද? රුපියල් 60000ක තොගයක් තමයි අපේ මෙතනින් අඩු වෙන්නේ. අපි මේක දාගමු දැන් රුපියල් 1000 කියලා මම මෙතනින් දාගෙන තියෙනවා. ඔයාලත් ආකෘතියේ රුපියල් 1000 කියන එක දාගන්න. ඊට පස්සේ ඔන්න මම මෙතනදී නැවත වාරයක් මම ඔයාලට කියන්න ඕනේ. මම මෙතනදී යොදා ගන්නවා මෙන්න මේ වරහන. නමුත් ඔයාලා වරහන යොදා ගන්න ඕනේ නැහැ. මොකද මෙතනදී ලකුණ ඉස්සරහින් යොදා ගන්න නිසා. නමුත් මට මෙතනදී ගැටලුව ඉක්මනින් කරන්න ඔයාලට පැහැදිලි කරන්න ලේසි වෙන්න තමයි මම මේකෙදි වරහන යොදාගන්නේ. ඊට පස්සේ ඔන්න තොගේ අඩු වුණා. ඊට පස්සේ භාණ්ඩ ණයට විකුණලා තියෙන. ණයට විකුණනා නම් මොකද වෙන්නේ? අපේ වෙළඳ ලැබිය යුතු දෑ. එතකොට සමා වෙන්න මම මෙතනදී ආකෘතිය පුංචි වැරදීමක් වෙලා තියෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. ඊට පස්සේ මෙතනදී අපිට ඇවිල්ලා තිබ්බේ ආකෘතිය කොහොමද? ඔන්න ආකෘතිය ඇවිල්ලා තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ, වෙනත් ගෙවිය යුතු දෑ. දිගු කාලීන ණය වෙනත් ගෙවිය යුතු දෑ, වෙළඳ ගෙවිය යුතු දෑ. මෙතනදී දෙකක් දාගෙන තියෙනවා. මම මේක ඩිලීට් කරගන්නම්. ඔන්න ඊට පස්සේ අපි බලපුවාම මෙතනදී අපිට ඇවිල්ලා තියෙනවා තොගේ අඩු වෙනවා අපේ රුපියල් 60000ක තොගයක් අඩු වෙනවා. මෙතනදී ආරම්භක ශේෂයක් දාගන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපිට වෙළඳ ලැබිය යුතු දෑ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඔයාලට දාන විදිහට දාගන්න පුළුවන් මෙතනදී කීයද රුපියල් 80000කින් වැඩි වෙනවා වෙළඳ ලැබිය යුතු දෑ. ඔන්න ඊට පස්සේ මෙතනදී මොකද වෙන්නේ? රුපියල් 60000ක තොගයක් අපෙන් තොගෙන් ඉවත් කරගන්නවා. එන්නේ පිරිවැය රුපියල් 60000ක වූ තොගය අපි විකුණන්නේ රුපියල් 80000කට. එතකොට එතනදී රුපියල් 20000ක ලාභයක් අපිට ලැබෙනවා. ඔන්න එතනදී වෙන්නේ අපේ හිමිකමට බලපෑමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ ලාභය වැඩි වීම නිසා ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා රුපියල් 20000කින්. ඔන්න එහෙනම් ඊට පස්සේ අපි බලමු දෙවෙනි ගැළපීමේදී අපිට මොකද ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඔන්න එහෙනම් ඊළඟ දෙවෙනි ගැළපීම විදිහට අපිට තියෙන්නේ රුපියල් 36000කට ණයට විකුණු භාණ්ඩ අපසු එවි. මොකද වෙලා තියෙන්නේ? 36000කට අපි භාණ්ඩ ණයට විකුණලා තියනවලු. ඒ භාණ්ඩ අපිට එනවලු. මම මේක එකින් එක පැහැදිලි කරලා දෙන ගමන් ඔයාලට මේක ගාන දාන්න අපේ ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරගමු. 36000කට ණයට විකුණු භාණ්ඩ ආපසු එවි. ඔන්න එහෙනම් අපි පළවෙනියම කරගන්න ඕනේ මොකද භාණ්ඩ ණයට විකුණපුවා ආපසු එවනකොට වෙළඳ ලැබිය යුතු දෑ ප්‍රමාණය තමයි අපේ අඩු වෙන්නේ. වෙළඳ ලැබිය යුතු දෑ ප්‍රමාණය අඩු වෙනවා කීයකින්ද? රුපියල් 36000කින් තමයි එවන්නේ. ඔන්න 36000කින් අපේ වෙළඳ ලැබිය යුතු දෑ ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ මෙතනදී කියනවා මෙම භාණ්ඩවල පිරිවැය රුපියල් 30000ක් විය. එහෙනම් මොකද වෙන්නේ? භාණ්ඩවල පිරිවැය රුපියල් 30000යි නම් අපේ තොගේ නැවතත් වැඩි වෙනවා රුපියල් 30000කින්. ඔන්න එතකොට 30000ක භාණ්ඩ තොගයක් අපි විකුණලා තියෙනවා රුපියල් 36000කට. එතකොට ඉන්නේ ණයට විකුණලා තිබ්බ ප්‍රමාණයම තමයි අපිට ආපහු ඇවිල්ලා තියෙන්නේ. ඒ ආවනම් අපිට මෙතනදී විකුණද්දි ලාභයක් තිබ්බා රුපියල් 6000ක. එතකොට මෙතනදී තොගේ ආපසු ලැබීම නිසා අපිට එන්නේ ලාභේ ඉවත් වෙනවා. එහෙනම් අපේ හිමිකමෙන් අඩු වෙන්න ඕනේ රුපියල් 6000ක් අඩු වෙන්න ඕනේ.
ඊට පස්සේ අපි තුන්වෙනි ගැලපීමට යමු. මේවා සරල ගැලපීම්. වැඩි ඔයාලා මේ ගැන හිතන්න එපා. සරල ගැලපීම් තියෙන්නේ අපි මේක විසඳ ගන්න පුළුවන් ඉක්මනට. මෙතනදී තුන්වෙනි ගැලපීම තමයි අපි ඉන්නේ. පිරිවැය රුපියල් 10000ක් වූ භාණ්ඩ පරිත්‍යාග කිරීම. පිරිවැය රුපියල් 10000ක් වූ භාණ්ඩ පරිත්‍යාග කිරීම. මොකද වෙලා තියෙන්නේ? අපේ භාණ්ඩ තොගයෙන් රුපියල් 10000ක තොගයක් අපි මොකද කරන්නේ? පරිත්‍යාග කරනවා. එහෙනම් ඔන්න අපේ තොග ප්‍රමාණය, ඒ කියන්නේ තොගේ වටිනාකම අඩු වෙනවා රුපියල් 10000කින්. ඊට පස්සේ පරිත්‍යාගයක් නිසා අපේ ඒක වියදමක් වෙනවා. එතකොට පරිත්‍යාග වියදම් මෙතනදී මොකද වෙන්නේ? රුපියල් 10000කින් අපේ වියදමක් දරපු නිසා අපේ හිමිකම අඩු වෙනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟට අපිට මොකද්ද හතරවෙනි ගැලපීමේ තියෙන්නේ කියලා. මෙතන සරල ගැලපීම් තියෙන්නේ. ඒක නිසා ඔයාලගේ කාලේ ඉතා පුංචි කාලයක් මේකට යොදාගෙන ඉවරලා. ඒ කියන්නේ මේ ගැලපීම් හදන්න මේ දේවල් එක්ක ඔයාලා කටයුතු කරනකොට ඔයාලට මේක ප්‍රැක්ටිස් එකක් එනවා. අපි එහෙනම් බලමු හතරවෙනි ගැලපීම මොකද්ද කියලා. ව්‍යාපාරයේ නඩත්තු වියදම රුපියල් 10000ක් විය. මේන් රුපියල් 6000ක් සමාන් විසින් පුද්ගලිකව ගෙවන ලද අතර ඉතිරිය ව්‍යාපාරයේ විසින් ගෙවන ලදී. මොකද වෙලා තියෙන්නේ? ව්‍යාපාරයේ නඩත්තු වියදම රුපියල් 10000ක් වෙලා තියෙනවා. රුපියල් 6000ක් සමන් විසින් පුද්ගලිකව ගෙවලා තියෙනවා. එතකොට මේ සමන් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. එතකොට අයිතිකරු මොකද කරලා තියෙන්නේ? තමන්ගේ මුදල් වලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ ඉතිරිය ව්‍යාපාරයේ විසින් ගෙවන ලදී. එහෙනම් මොකද වෙන්නේ? මෙතනදී රුපියල් 6000ක් ව්‍යාපාරයේ විසින් ගෙවලා නැහැ. නමුත් නඩත්තු වියදම රුපියල් 10000ක් වෙනවා. එතකොට මෙතනදී ගෙවලා තියෙන්නේ රුපියල් 4000ක් පමණයි ව්‍යාපාරයේ විසින්. අපි බලමු මේ ගැලපීම කොහොමද අපි දාගන්නේ කියලා. ඔන්න එනම් මෙතනදී වෙන්නේ අපේ මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ හතරවෙනි ගැලපීම තමයි අපි ඉන්නේ. සමාවෙන්න මම මෙතනදී ඔන්න පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මම මෙතනදී අරගෙන තියෙන්නේ ප්‍රශ්නාංක වල පුංචි වැරදීමක් වෙලා තියෙනවා. ඒක ගැන ගණන් ගන්න එපා. ඊට පස්සේ මෙතනදී අපි ප්‍රශ්න 10යි තිබ්බේ. මම මෙතනින්ම පටන් ගන්න තියෙනවා. ඔන්න අපිට මෙතන හතරවෙනි ගැලපීමේදී තිබ්බේ රුපියල් 10000ක නඩත්තු වියදමක් දරලා තියෙනවා. නමුත් ඒක දරලා තියෙන්නේ ව්‍යාපාරයේ විසින් රුපියල් 4000ක මුදලකින් පමණයි වියදම දරලා තියෙන්නේ. ඉතින් රුපියල් 6000 ගෙවලා තියෙන්නේ අයිතිකරු විසින්. එහෙනම් ඔන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මුදල් ප්‍රමාණය අඩු වෙනවා පළවෙනියටම රුපියල් කීයකින්ද? 4000කින් ව්‍යාපාරයේ මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ මම මෙතනදී මේක දාගන්නම් ඔයාලට පැහැදිලි වෙන විදිහට. මෙතනදී මේ විදිහට දෙකට මම ඔයාලට දාගන්නම් පැහැදිලි වෙන විදිහට. ඔන්න අපිට ලැබිලා තියෙනවා රුපියල් 4000කින් වියදම ව්‍යාපාරයේ විසින් දරලා තියෙනවා. ඊට පස්සේ ඉතිරි වියදම දරන්නේ කවුද? ව්‍යාපාරයේ අයිතිකරු. අයිතිකරු දරනවා කියන්නේ මොකද වෙන්නේ? ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයේ වියදමක් දරපුවාම ව්‍යාපාරයේ අයිතිකරුගේ නැත්තම් ප්‍රාග්ධනය වැඩි වෙනවා. එයාගේ හිමිකම් ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න හිමිකම් ප්‍රමාණය වැඩි වෙනවා රුපියල් කීයකින්ද? රුපියල් 6000කින් වැඩි වෙනවා එයාගේ හිමිකම් ප්‍රමාණය. නමුත් මෙතනදී දරන්නේ වියදමක් නිසා මොකද වෙන්නේ? මෙතනදී මෙන්න මේ වියදම දැරීම නිසා ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා රුපියල් 10000කින්. ඒ කියන්නේ වියදමක් වාර්තා කරපුවම අපි රුපියල් 10000කින් මෙතනදී ව්‍යාපාරයේ හිමිකම අඩු වීම සිද්ධ වෙනවා. අපි ඊට පස්සේ බලමු එහෙනම් අපේ පස්වෙනි ගැලපීමේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. මම මේ ගැලපීම් සරලව පැහැදිලිව ඉතා වේගය අඩු කරලා කියන්නේ. එතකොට ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන් නිසා. අපි ඊට පස්සේ බලමු පස්වෙනි ගැලපීමේ මොකක්ද කියන්නේ කියලා. 2015 7/1 දින 12%ක වාර්ෂික පොලියට ලක්ෂ 3ක බැංකු ණයක් ගැනීම. මොකද කරලා තියෙන්නේ? 2015 7/1. ඒ කියන්නේ ජූලි 1 වෙනිදා අරගෙන තියෙනවා 12%ක වාර්ෂික පොලියට ලක්ෂ 3ක බැංකු ණය. එතකොට පොලිය මෙතෙක් ගෙවා නොමැත. මෙතනදී අපි උපජිත වියදමක් විදිහට මේක වාර්තා කරන්න ඕනේ. මොකද ගෙව්වා හෝ නොගෙව්වා අපි අදාළ වර්ෂයට අදාළ වියදමක් හෝ ආදායමක් හෝ වියදමක් නම් ගෙව්වා හෝ නොගෙව්වා වියදමක් ලැබුණා හෝ නොලැබුවා. එතකොට ලබා නොගත්තා මෙතනදී ආදායමක් නම් මොකද වෙන්නේ? අපි ඒක උපචිත ආදායමක් උපචිත වියදමක් විදිහට යොදා ගන්න ඕනේ. මෙතනදී බැංකු ණය පොලි
කිසිදු පොලියක් මෙතෙක් ගෙවා නොමැත කියලා කියනවා. එහෙනම් බැංකු ණය ලබා ගත්තාම වෙන්නේ මොකද්ද පළවෙනියටම? බැංකු ණය ලබා ගත්තාම අපේ ඔන්න මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න මම මෙතනින් දාගන්න මුදල් ප්‍රමාණය වැඩි වෙනවා ලක්ෂ 3කින් තමයි අපේ බැංකු ණයක් ලබා ගන්න. මුදල් ප්‍රමාණය ලක්ෂ 3කින් වැඩි වුණා. ඊට පස්සේ දිගු කාලීන ණය ප්‍රමාණය කියන්නේ අපේ ණය කියන වගකීම වැඩි වෙනවා ලක්ෂ කීයකින්ද? ණය කියන වගකීම වැඩි වෙනවා ලක්ෂ 3කින්. මුදල් කියන වත්කම වැඩි වුණා ලක්ෂ 3කින්. ණය ලබා ගත්ත නිසා අපේ අදාළ වත්කම වැඩි වුණා ලක්ෂ 3කින්. ඊට පස්සේ මෙතනදී කියන්නේ අපි ජූලි 1 වෙනිදා තමයි. එතකොට අපි ගිණුම් කරන වර්ෂයේ අවසාන වෙන්නේ. ඒ කියන්නේ මේ ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානය වෙන්නේ 2016 3.31 දින වෙනකොට. මෙතනදී 2015 7 වෙනිදා තමයි මෙන්න මේ ණය ප්‍රමාණය ගන්නෙ. නමුත් ණය වාරික ගෙවුවා හෝ නොගෙවුවා මෙන්න මේ ණය පොලිය අපේ වියදම උපචිත වියදමක් විදිහට අපි මේ ගිණුම් කාල පරිච්ඡේදයේ වාර්තා කරගන්න ඕනේ. එහෙනම් මේක අපි ගණනය කරලා බැලුවොත් එහෙනම් මෙතනදී ජූලි මාසයේ ඉඳන් අගෝස්තු වෙනකම් මෙතනදී මාසයේදී මාසයයි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඊට පස්සේ ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාස ටිකට එතකොට එතනදී මාස 9ක් තියෙනවා. ඒ කියන්නේ ජූලි මාසයේ දැන් ජූලි 1 වෙනිදා තමයි මේ ණය ගන්නෙ. ඊට පස්සේ අගෝස්තු කියන්නේ ජූලි 31 වෙනකොට අගෝස්තු මැයි සමාවෙන්න අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ණය ප්‍රමාණය මාස 3ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මාස 9ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මාස 9ක් තමයි මෙතන අපි පොලිය ගෙවන්න සිද්ධ වෙන්නේ. මෙන්න මේ මාස 9 කාලය ඇතුළතදී අපි ගෙවන්න ඕනේ පොලිය ගණනය කරගන්න ඕනේ. මම ඔයාලට මෙන්න මෙහෙම පෙර වැඩක් විදිහට මෙතනදී අරගෙන එන්නම්. ඔන්න එතකොට බලා ගන්න. එහෙනම් මෙතනදී අපි හදාගන්න විදිය අපේ මාස ප්‍රමාණය. ඒ කියන්නේ අපි පොලිය ගෙවිය යුතු මාස ප්‍රමාණය මාස 9ක් විදිහට අපිට තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ මාස 9 ඇතුළත අපි 112ක පොලියකට තමයි මෙන්න මේ 112ක පොලියකට තමයි මෙන්න මේ සමාවෙන්න මෙතනදී 112ක පොලියකට තමයි මෙන්න මේ ණය ප්‍රමාණය අරගෙන තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි ගත්ත ණය ප්‍රමාණය ලක්ෂ 3ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂ 3ක් විදිහට ණය ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනදී ඔයාලට පළවෙනියටම කරලා පෙන්නන්නම් 112කට ගත්තොත් එහෙම සරල ගණනක් තියෙන මෙතනදී අපි 112කට ණය ප්‍රමාණයකට ගත්තොත් අපිට අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඕන වාරිකයේ තමා රුපියල් 36000ක පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ පොලිය අපි මාසයකට බැලුවොත් එහෙම මාසයක් තුලදී අපි රුපියල් 3000ක පොලියක් තමයි ගෙවන්න වෙන්නේ. නමුත් මෙතනදී අපි මාස 9ක් කාල පරිච්ඡේදයකට තමයි මෙන්න මේ ගිණුම් කාල පරිච්ඡේදයට අයත් වෙන කාලය වෙන්නේ. ඒ කියන්නේ ජූලි 1 වෙනිදා අරගෙන තියෙන්නේ. එතකොට මාස 9ක කාලයක් වෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? මෙන්න මේ 3000 ගානේ අපි මාස 9කට තමයි හදලා බලන්න ඕනේ. මොකද්ද අපේ ණය පොලි ප්‍රමාණය කීයද කියන එක. ඔන්න එතකොට අපිට රුපියල් 27000ක ණය පොලි ප්‍රමාණයක් උපචිත විදිහට අපි මෙතනදී දාගන්න ඕනේ. ඔන්න එහෙනම් එන්නේ උපචිත වියදම් තමයි අපි මෙතනදී වාර්තා කරගන්න යන්නේ උපචිත ණය පොලි ප්‍රමාණය. ඔන්න මෙතන තියෙන වෙළඳ ගෙවිය යුත්තේ. වෙළඳ ගෙවිය යුත්තේ කියන්නේ කවුද? ණය හිමියන්ට අපි ගෙවන්න තියෙන ප්‍රමාණය. ඊට පස්සේ වෙනත් ගෙවිය යුතු දෑ යටතේ තමයි අපිට මෙතනින් දාගන්න වෙන්නේ. හේතුව කියන්නේ අපිට ආකෘතිය දීලා තිබාන්නේ ආකෘතියට අනුව තමයි අපි මෙතනදී වැඩ ටික කරගෙන යන්න වෙන්නේ. ඊට පස්සේ මෙතන වෙනත් ගෙවිය යුතු දෑවලදී වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ වගකීම් ප්‍රමාණය වැඩි වෙනවා රුපියල් 27000කින්. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි වියදමක් දරුවා හෝ නොදරුවා ඒක මේ කාල පරිච්ඡේදයට අදාළ වෙනවා. ඒක වියදමක් විදිහට වාර්තා කරන්න ඕන. උපචිත වියදම් විදිහට වාර්තා කරන්න ඕනේ. ඔන්න එහෙනම් මෙතනදී අපේ හිමිකම අඩු වෙනවා වියදමක් වාර්තා කිරීම නිසා රුපියල් 27000කින් හිමිකම අඩු වීමකට ලක් වෙනවා. එහෙනම් ඔන්න 7 වෙනි ගැලපීම සමාවෙන්න 6 වෙනි ගැලපීම අපි ඉන්නේ 2016 3.31 දිනට රුපියල් 2,80,000ක අත්පිට මුදලට තිරෝධ රථයක් මිලදී ගන්නාලදී. ඔන්න මෙතනදී කියන්නේ 2016 3.31 දිනට. දැන් නම් මේ මිලට ගන්න බෑ. නමුත් මේක 2016 අවුරුද්දේදී තමයි මේ ගන්න තියෙන්නේ. එහෙනම් ඔන්න 2016 3.31 කියන්නේ වර්ෂයේ අවසානයේදී. කියන්නේ අවසාන දිනට තමයි ගන්න. ඒ කියන්නේ මේ ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනට තමයි අපි මෙන්න මේ ත්‍රිරෝධ රථය ගන්න. එතකොට ගිණුම් කාල පරිච්ඡේදයට අදාළයි 31 කියන්නේ 3 වෙනි මාස 31 කියන්නේ මේ ගිණුම් කාල පරිච්ඡේදයට අදාළ දිනයක්.
ඊට පස්සේ 2,80,000ක අත්පිට මුදලට ත්‍රිරෝද්ද රථයක් මිලදී ගන්න. ඔන්න එහෙනම් ත්‍රිරෝද්ද රථයක් මිලදී ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ඒක අපේ දීපල පිරියද උපකරණ යටතේ තමයි දාගන්න ඕනේ. මේක ස්ථාවරවත්කම. ඒ කියන්නේ අවුරුද්දකට වැඩි කාල පරිච්ඡේදයකට ප්‍රයෝජනයක් ගන්නවා මෙතනදී. ඊට පස්සේ සාමාන්‍ය ලොකු කාල පරිච්ඡේදයකට අපි මෙතනදී ස්ථාවරවත්කමක් විදිහට තමයි ගන්න ඕනේ මෙතනදී දීපල පිරියද උපකරණ යටතේ. සාමාන්‍යයෙන් මෙතන 2,80,000ක් කියන්නේ අපි මොකද කරන්නේ? දේපල පිරියද උපකරණ වැඩි කර ගන්නවා රුපියල් 2,80,000ක ප්‍රමාණයකින්. ඊට පස්සේ අපි අත්පිට මුදලට ගෙවනවා තමයි මිලදී ගන්න. එහෙනම් මොකද කරන්නේ? අපේ මුදල් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ කීයද? රුපියල් 2,80,000කින් අපේ මුදල් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඔන්න එහෙනම් ඊළඟට අපිට බලන්න තියෙන ඊළඟ ගැළපීම මේවා සරල ගැළපීම් මම නමුත් ඔයාලට පැහැදිලි කරලා දෙන ගමන් තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. ඊළඟ ගැළපීමේදී අපිට තියෙන්නේ ණය ගැතියෙකුගෙන් අය විය යුතු රුපියල් 30,000ක් ඔහුට ණය හිමියෙකු ලෙස ගෙවිය යුතු වූ රුපියල් 50,000කට එරෙහිව හිලව් කිරීම ඉතිරි මුදල් ගෙවන ලදී. ඔන්න එහෙනම් අපිට 2017 ඔයාලා මාගේ සාකච්ඡාව බැලුවා නම් අපිට එතනදී හිලව් කිරීම පිළිබඳව ගැටලුවක් ආවා. මම එතනදී ඔයාලට කියලා දුන්නා මොකද්ද? අපි ව්‍යාපාරයක ණය හිමියෙක් ඉන්නවා නම් කවුරු හරි ඒ ණය හිමියා ඒ කියන්නේ ඒ අදාළ පුද්ගලයාම ඒ ව්‍යාපාරයේ ණයගැතියෙක් විදිහට හිටියොත් අපිට එතනදී මොකද්ද? හිලව් කරන්න පුළුවන් ඒ කට්ටියගේ ශේෂයන්. ඒ කියන්නේ ණයගැතියාගේ හර ශේෂය ණය හිමියන්ගේ බැර ශේෂයත් එක්ක අපිට ඒක හිලව් කරන්න පුළුවන්. මෙතනදිත් තියන්නේ ඒ විදිහ දෙයක්. ණයගැතියෙක්ගේ අයවිය යුතු ශේෂය කියන්නේ හර ශේෂයක් තියෙනවා රුපියල් 30,000ක්. ඊට පස්සේ ඔහු ණය හිමියෙකු ලෙස ගෙවිය යුතු වූ රුපියල් 50,000ක්. එතකොට රුපියල් 50,000ක් එන්නේ පුද්ගලයාම ණය හිමියෙක් වශයෙන් මෙන්න මේ කාගේද? සමාන්ගේ සිල්ලර ව්‍යාපාරයට ගෙවන්න තියෙනවා. ඔන්න එහෙනම් ඊට පස්සේ කියනවා අපිට ඒක හිලව් කරලා ඉතිරිය මුදලින් එයා ගෙවලා තියෙනවා කියන එක. සමාවෙන්න ඉතිරිය මුදලෙන් ගෙවන ලදී. ඊට පස්සේ එහෙනම් ඒ කියන්නේ අපි ගෙවලා තියෙනවා එයාට ගෙවන්න ඕනේ ප්‍රමාණය. මෙතනදී බලපුවහම ණයගැතියෙකු වශයෙන් එයාගේ රුපියල් 30,000ක් තියෙනවා. එතකොට ණය හිමියෙකු වශයෙන් රුපියල් 50,000ක් තියෙනවා. එහෙනම් ණය හිමියෙකු වශයෙන් එයාට ගෙවන්න ඕන මුදල කීයද? රුපියල් 50,000යි. මම මෙතනින් හදන්නම්. රුපියල් 50,000ක මුදලක් තමයි අපි යාට ණය හිමියෙක් වශයෙන් ගෙවන්න ඕන මුදල තියෙන්නේ. ඊට පස්සේ රුපියල් 30,000ක් තමයි අපිට අය වෙන්න ඕන ණයගැතියෙක් වශයෙන් තියෙන මුදල තියෙන්නේ. ඔන්න එහෙනම් මෙතනදී වෙනස තමයි රුපියල් 20,000ක් අපි ගෙවන්න ඕනේ යාට. ණය හිමි ශේෂයක් අපි රුපියල් 20,000ක් හිලව් කරාට පස්සේ ගෙවන්න තියෙනවා. ඔන්න එහෙනම් මෙතනදී මම අරගන්නවා රුපියල් 20,000. මොකද කරන්නේ? අපි මුදල් වලින් ගෙවලා දානවා. එතකොට මෙතනදී මුදල් ප්‍රමාණය අපේ අඩු වෙනවා කීයක්ද? රුපියල් 20,000ක මුදල් ප්‍රමාණයක් අපේ අඩු වෙනවා. අපි ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? වෙළඳ ලැබිය යුතු දෑ ප්‍රමාණය. ඔන්න රුපියල් 20,000ක් මුදලින් ගෙවුවා. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ. ඒ කියන්නේ ණය ගැති ශේෂය. ණය ගැති ශේෂය අඩු වෙනවා. ඒත් කීයකින්ද? රුපියල් 30,000කින් මෙතනදී ණය ගැති ශේෂය අඩු වෙනවා. ඔන්න ඊට පස්සේ මෙතනදී මොකද වෙන්නේ? අපේ වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ කියන්නේ ණය හිමි ශේෂය අපේ අඩු වෙනවා කීයක්ද? රුපියල් 50,000ක වෙළඳ ගෙවිය යුතු ශේෂයක් අපෙන් අඩු වෙනවා මෙතනදී මෙන්න මේ හිලව් කිරීම නිසා. ඔන්න ඊට පස්සේ අපි බලන්න යන්නේ 8 වෙනි ගැළපීම. රුපියල් 12,000ක් සමන්ගේ ජීවිත රක්ෂණ මාර්ගය වෙනුවෙන් ගෙවා ඇත. මෙන්න මේ සමන් කියන්නේ කවුද? ව්‍යාපාරයේ අයිතිකරුවක්. එතකොට ඒකක සංකල්පයට අනුව ගිණුම් කරන ඒකක සංකල්පයට අනුව මොකද වෙන්නේ? ව්‍යාපාරයේ අයිතිකරුවාගෙන් වෙන් වෙලා තියෙන ස්වාධීන පැවැත්මක් ඇති පාර්ශවයක් විදිහට අපිට ගන්නවා. එතකොට ස්වාධීන ඒකකයක් විදිහට කටයුතු කරනවා. අන්න එහෙනම් මෙතනදී මොකද වෙන්නේ? සමන්ගේ ජීවිත රක්ෂණ මාර්ගයේ ව්‍යාපාරයෙන් ගෙවුවා නම් මොකද වෙන්නේ? ඒක සමන්ගේ ගැනීමක් බවට පත් වෙනවා. එහෙනම් අපි සමන් ගැනීමලි සිද්ධ කරපුවම මොකද වෙන්නේ? එයාගේ ප්‍රාග්ධනය ඒ කියන්නේ එයාගේ හිමිකම අඩු වෙනවා. ඔන්න එහෙනම් මෙතනදී මේක ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි සමන්ගේ පුද්ගලික වියදමක්. ඔන්න එතකොට මෙතනදී රුපියල් 12,000ක් අඩු වෙනවා. ඊට පස්සේ අපේ හිමිකමෙන් අඩු වෙනවා කීයක්ද? රුපියල් 12,000කින් හිමිකම අඩු වෙනවා. ඊට පස්සේ ඔන්න අපි 9 වෙනි ගැළපීමට අවිල්ලා තියෙන අපි බලමු මෙන්න මේ 9 වෙනි ගැළපීමේදී අපිට මොකද්ද සාකච්ඡා කරගන්න තියෙන්නේ කියලා. ගනුදෙනු අක්ක එකට අදාළව ලැබිය යුතු මුදල 5%ක වට්ටමක් අඩු කිරීමෙන් පසු ලැබීම. ඔන්න කියලා තියෙන මොකද්ද? ගනුදෙනු අංක එකට අදාළව ලැබිය යුතු මුදල 5%ක වට්ටමක් අඩු කර ගැනීමෙන් පසු ලැබුණා කියලා තියෙනවා. 5%ක වට්ටමක් අඩු කර ගැනීමෙන් පසු ලැබුණා කියලා තියෙනවා. ඔන්න එහෙනම් අපි බලමු ගනුදෙනු අංක 1ට අනුව අපිට මොකද්ද ලැබෙන්න තියෙන මුදල. රුපියල් 80,000ක භාණ්ඩ ණයට විකුණලා තියෙනවා. ඒ භාණ්ඩ වල පිරිවැය රුපියල් 60,000යි. එතකොට
රුපියල් 80000ක භාණ්ඩ විකුණපුවම අපි ඒකට ණය ගතියක් ඇති වුණා ණය හිමියෙක් සමාන ණය ගතියක් ඇති වුණා රුපියල් 80000ක. ඊට පස්සේ කියනවා එනේ මුදල 105ක වට්ටමක් අඩු කරගත්තට පස්සේ අපිට ලැබිලා තියෙනවා කියන එක. එතකොට මෙන්න මෙතනදී අපි දුන් වට්ටමක් සිද්ධ වෙනවා. ඔයාලා දන්නවා දුන් වට්ටම් වෙළඳ වට්ටම් කියන්නේ මොකක්ද කියන්නේ? මොකද්ද වෙළඳ වට්ටමක් දුන් වට්ටමක් කියන්නේ? අපි මෙතනදී පොත්වල වාර්තා කරන්නේ මොන වට්ටමද කියන එක ඔයාලා හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මම ඔයාලට කියලා දෙන්නම් මෙතනදී දුන් වට්ටමක් කියන්නේ මොකද්ද කියන එක සරලව. අපි සාමාන්‍යයෙන් ණය ගතියෙක්ගේ මුදල් ලබා ගන්නකොට ඒ කට්ටියට අපි වට්ටමක් දෙනකොට එතන දුන් වට්ටමක් ඇති වෙනවා. ඊට පස්සේ වෙළඳ වට්ටම් කියලා කියන්නේ අපි භාණ්ඩය විකුණන අවස්ථාවේදී ලබා දෙන වට්ටම. මෙන්න මේක ගිණුම්ගත සිද්ධ කරන්නේ අපි දුන් වට්ටම් තමයි මෙතනදී ගිණුම්ගත කරන්නේ. ඔන්න ඔය සරල අදහස ඔළුවේ තියාගන්න මම පස්සේ පාඩම් වලදී ඔයාලට මේක උපරිමයෙන් පැහැදිලි කරලා දෙනවා. එහෙනම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි මේ ගාන හදලා බලමු. 9 වෙනි ගැලපීම තමයි අපි ඉන්නේ. ඊට පස්සේ මෙතන රුපියල් 80000ක් ඊට පස්සේ 105ක් තමයි දෙන්න යන්නේ. එතකොට 80000කින් 110ක් කියන්නේ රුපියල් 8000ක්. ඊට පස්සේ රුපියල් 4000ක තමයි අපි මොකද වෙන්නේ 105ක වට්ටමක් කියන්නේ රුපියල් 4000ක් තමයි මෙතනදී අඩු කරගන්නේ. ඔන්න එහෙනම් අපේ රුපියල් 80000ක් මුදල් ලැබෙන්න තියෙනවා. වෙළඳ ලැබිය යුතු දේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අඩු වෙනවා කීයද? රුපියල් 80000කින් අඩු වෙනවා. ඊටත් පස්සේ මොකද වෙන්නේ? නමුත් අපිට මුදල් ලැබෙන්නේ මොකද්ද? අපේ වට්ටම ලබා දුන්නට පස්සේ අපි ලබා දෙන වට්ටම නිසා අපිට දුන් වට්ටම් නිසා හිමිකමෙන් අඩුවීමක් සිද්ධ වෙනවා කීයක්ද? රුපියල් 4000ක වට්ටමක් අපි ලබා දෙනවා. එතකොට අපිට මුදල් විදිහට ලැබෙන්නේ මුදල් විදිහට අපේ සිද්ධ වෙන වැඩිවීම තමයි රුපියල් 76000ක්. ඔන්න ඊට පස්සේ 76000ක් මුදල් ලැබෙනවා අපි ඒක වට්ටමක් ලබා දුන්නට පස්සේ. ඊට පස්සේ මෙතනදී කියනවා පෙර වර්ෂයකදී බොල් ණය ලෙස කපාහල රුපියල් 15000ක් ලැබීම. ඔන්න එතකොට මොකද වෙන්නේ? කපාහල බොල් ණය ආපසු ලැබීම. සාමාන්‍යයෙන් මෙතනදී බොල් ණය විදිහට අපි කපා හරින්නේ මොකද්ද? ණයකදීකින් අපිට ලබා ගන්න බැරි මුදලක් තියෙනවා නම් අපි එතනදී කාලය බල්ල වෙලා ඒකේ අයිතිකරුවන්ගේ තියෙන මේකත් එක්ක තීරණත් එක්ක මෙතනදී බොල් ණය විදිහට කපා හරිනවා. ඊට පස්සේ බොල් ණය කපා හරිනකොට මොකද වෙන්නේ? ඒක අපේ වියදමක් විදිහට අපි වාර්තා කරනවා ගිණුම් පොත්වල. මෙතනදී වෙලාලා තියෙන්නේ පෙර වර්ෂයේ අපි බොල් ණය විදිහට කපා හැරලා තියෙනවා. නමුත් ඒ කපා හැරපු බොල් ණය අපිට නැවතත් මේ අවුරුද්දේදී හම්බෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අපි වියදමක් විදිහට වාර්තා කරපු බොල් ණය මෙතනදී නැවත ආදායමක් ඒ කියන්නේ බොල් ණය ආපසු ලැබීමක් විදිහට වාර්තා කරගන්න ඕනේ. එතකොට ඔන්න එනම් අපේ බොල් ණය ප්‍රමාණය මෙතනදී ආපසු ලද බොල් ණය නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 15000කින්. ඊට පස්සේ අපේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවා රුපියල් 15000කින්. ඔන්න එහෙනම් අපි මම හිතනවා ගැලපීම් ටික සාර්ථකව ඉවර කරගත්තා කියන එක. ඊට පස්සේ බලපුවාම මෙතනදී අපිට ගැලපීම් 10ක් තිබ්බා. මේවා පුංචි ගැලපීම්. මම ඔයාලට සාකච්ඡා කරන නිසා තමයි මෙන්න මේ කාලේ වේලාව අරගෙන ඉවරලා ඔයාලට මොකද කරන්නේ? සරලව පැහැදිලි කරලා දෙන්නේ. මම හිතනවා මේ ගැලපීම් පැහැදිලි වෙන්න ඇති කියලා. මම හැමදාමත් කියනවා වගේ ඔයාලට මේ ගැලපීම් වල තවත් ඔයාලට උපරිමයෙන් පැහැදිලි වෙන්න ඕන. ඒ කියන්නේ මම උපරිමයෙන් පැහැදිලි කරලා දෙනවා. නමුත් ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මොනවා හරි අපැහැදිලි කාරණයක් තියෙනවා නම් ඔයාලට නැවත මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් මට ප්‍රශ්නයක් විදියට හරි කමෙන්ට් එකක් විදියට හරි මම WhatsApp group එකක් දාලා දිනවා. ඒකට join වෙලා හරි ඔයාලා මෙතනින් ඔයාලගේ තියෙන ප්‍රශ්න ගැටලු මට ඉදිරිපත් කරන්න. එතකොට මට එතනින් ඔයාලගේ මේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට දෙවෙනි ගැලපීම දෙවෙනි ප්‍රශ්නයට යන්න. අපිට එතකොට ඔන්න 2016 3.31 දිනට සංශෝධිත මුදල් ශේෂය සකස් කරන්න තියෙන්නේ. මෙතනදී අපිට දීලා තියෙනවා කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අනුව මුදල් ශේෂය රුපියල් 50000ක මුදල් ශේෂයක් තියෙනවා කියන එක. අපි එහෙනම් බලමු මෙන්න මේ දෙවෙනි ගැටලුවට කොහොමද උත්තර දෙන්නේ කියන එක. මෙහෙමයි. මෙතනදී ඔයාලා පළවෙනියෙන්ම තියෙන්නේ ඒ කියන්නේ සංශෝධිත මුදල් ශේෂය ලබා දෙන්න කියලා. ඔයාලා මෙතනදී සංශෝධිත මුදල් පොතක් ඉල්ලන්නේ නැහැ. නමුත් ඔයාලට පුළුවන් සංශෝධනය කරන එක සටහනක් පෙරවැඩක් විදියට දක්වලා මේ දේ කරලා දෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් සංශෝධිත මුදල් පොතක් විදියට අරගෙන ගැලවීම් ටික ඉක්මනින් දාගෙන ඉවරලා මේ දේවල් ටික පෙන්නලා දෙන්න. මම එතකොට ඔයාලට සරලව මේක කරගන්න විදිය කියලා දෙන්නම්. ඔන්න ඊට පස්සේ ඔයාලට පේනවා අපි දාගත්ත එකේ මෙතනදී මුදල් වලට සිද්ධ වෙච්ච බලපෑම. මම මෙතන එකතු කිරීමක් සිද්ධ කරගත්තා මේත් එක්කම. ඒ කියන්නේ අපේ මුදල් වලට සිද්ධ වෙච්ච බලපෑම තමයි රුපියල් 75000කින් ධන ශේෂයක්. ඒ කියන්නේ හර ශේෂයක් මෙතනදී
බලපෑම් විදිහට වෙලා තියෙන. මෙතන අපි ආරම්භක ශේෂය යොදාගෙනත් නැහැ, අවසාන ශේෂය යොදාගෙනත් නැහැ. රුපියල් 75000ක මුදල් වැඩිවීමක් තමයි මෙන්න මේ අපි යොදාගත්ත ගැළපීම්ලි නිසා සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්න සරලවම බැලුවොත් එහෙම මෙතනදී මම මෙතන පහලින් ඔයාලට මේකට දාගන්න මම මේක ඉවත් කරගන්න. ඔන්න ඊට පස්සේ මෙතනදී කියනවා මොකද්ද කියන්නේ? මෙතනදී අපිට කියනවා කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුදල් ශේෂය කීයද? මුදල් ශේෂය රුපියල් 50000. එතකොට නිවැරදි කිරීමට පෙර හරි නැත්නම් කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ මුදල් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ශේෂය හරි. මම මෙතනදී කියන්නම් කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ශේෂය කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අනුව ශේෂය අපිට කීයක් තියෙනවද? මෙතනදී යාලා කියලා තියෙනවා රුපියල් 50000ක ශේෂයක් තියෙනවා කියන එක. ඔන්න 50000ක ශේෂයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ගැළපීම් නිසා සිද්ධ වුණ, ඒ කියන්නේ මෙන්න මේ ගනුදෙනු නිසා මේ ගනුදෙනු ටික නිසා සිද්ධ වෙච්ච බලපෑම අපි හදාගෙන තියෙනවා මෙන්න මේ මුදල් වල සිද්ධ වෙච්ච බලපෑමේ එකතුවෙන්. එතකොට මෙතනදී අපි කියමු ගැළපීම් නිසා සිදු වූ බලපෑම. ඔන්න ගැළපීම් නිසා සිදු වූ බලපෑම විදිහට අපිට ගන්න පුළුවන් කීයක්ද? මෙතනදී ගැළපීම් නිසා සිද්ධ වෙලා තියෙනවා අපි මුළු එකතුව ගත්ත ධන ඍණ බලපෑම් සියලුම දේවල් අරගත්තට පස්සේ මෙතනදී ගැළපීම් නිසා රුපියල් 75000ක සමාන වෙන 75000ක මුදල් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න එහෙනම් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් මුදල් වලට සිද්ධ වෙලා තියෙන බලපෑම කීයක්ද? රුපියල් 1,25,000කින් මුදල් ශේෂය ඉහළ ගිහිලා තියෙනවා. ඔන්න සංශෝධිත මුදල් ශේෂය, ඒ කියන්නේ 2016 3.31 දිනට මම මෙතනින් දාන්නම් ඔයාලට 2016 3.31 දිනට සංශෝධිත ශේෂය රුපියල් 1,25,000යි. එතකොට රුපියල් 1,25,000ක සංශෝධිත ශේෂයක් අපිට ලබා ගන්න පුළුවන්. මෙතනදී මොකද ව්‍යාපාරයේ අවුරුද්ද තුල සිද්ධ වෙච්ච මුදල් වල වෙනස් වීම තමයි රුපියල් 75000යි. ඊට පස්සේ කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආරම්භක ශේෂය, ඒ කියන්නේ කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් අරන් තිබ්බ ශේෂය රුපියල් 50000යි. ඔන්න එහෙනම් අපිට 1,25,000ක ශේෂයක් විදියට මෙතන සංශෝධනය කරලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මම මොකද්ද කිව්වේ? මුදල් ගිණුම. ඒ කියන්නේ සංශෝධිත මුදල් ගිණුම. සංශෝධිත මුදල් ගිණුමක් හදන්න. ඒ කියන්නේ මුදල් ගිණුමක් විදියට සංශෝධනය කරන්න පුළුවන්. නැත්නම් සැසඳුම් ප්‍රකාශනයක් හදන එක නම් මෙතනින් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ කිසිම විදියකට. අපිට නමුත් සංශෝධිත මුදල් ගිණුමක් විදියට හදා ගන්න පුළුවන්. එහෙම හදාගෙන ඉවරලා මොකද කරන්න පුළුවන්? මෙතනදී අපේ ගිණුමක් විදියට අරගෙන මෙතනදී අපිට අපේ සංශෝධිත මුදල් ශේෂය ලබා ගන්න පුළුවන්. මම මෙතනදී ආකෘතියක් යොදාගෙන ඉවරලා ටී ගිණුමකින් ඔයාලට සරලව කියලා දෙන්නම් ඒකත්. ඔන්න මෙතනදී මම ටී ගිණුමක් යොදාගෙන තියෙනවා. එහෙනම් ඊට පස්සේ අපි බලමු මෙතන සංශෝධනය කිරීමට පෙර. ඒ කියන්නේ හර ශේෂයක් තමයි තියෙන්නේ. අපේ මුදල් ශේෂයක් තියෙනවා කියලා කියනවා. එහෙනම් අපි ශේෂය විදියට මෙතනදී දාගමු රුපියල් කීයද? රුපියල් 50000ක ශේෂයක් අපිට තියෙනවා. මම මේක දහස් වලින් සිද්ධ කරලා පෙන්නන්නම් ඔයාලට ඉක්මනට. රුපියල් 50000ක ශේෂයක් මෙතන තියෙනවා. ඊට පස්සේ අපි බලපෑම් දෙක දෙපැත්තට දාගමු සංශෝධිත මුදල් ගිණුමක්. මෙතන ගහගන්න එකේ ඔන්න මූලික බලපෑමක් සිද්ධ වෙනවා. මෙතන රුපියල් 4000ක වියදමක් දරනවා. මෙන්න මේ 4000 ඒ කියන්නේ නඩත්තු වියදම් අපි දරනවා. ඒක නිසා මෙතන රුපියල් 4000ක් කියන්නේ මුදල් ගිණුම මෙතනදී සංශෝධිත මුදල් ගිණුමේ බැරවීමක් සිද්ධ වෙනවා. මම මෙතනින් 4000ක් විදියට දාගන්නම්. මෙතන වියදම් කියලා දාගන්නම්. මේකට කාලය ගත කරන්න එපා. සාමාන්‍යයෙන් මේ විදිහට ඔයාලට හදලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතනදී ඔයාලට ලකුණු ලබා ගන්න පුළුවන්. නමුත් මම මෙතන ඔයාලට පැහැදිලි වෙන විදිහට තමයි මේක කරන්නේ. ඊට පස්සේ ඔන්න අපිට පුළුවන් ලක්ෂ 3ක් මෙතනදී මොකද වෙන්නේ? බැංකු ණයක් ලබා ගැනීම. ඊට පස්සේ මම මෙතනින් සරලව දාගන්නම් ණය ප්‍රමාණය ලක්ෂ 3ක් ලබා ගන්නවා. ඔන්න ලක්ෂ 3ක ණයක් ලබා ගන්නවා. මෙතනදී ඔයාලා රුපියල් 1000 කියලා දාගන්න ඕනේ සාමාන්‍යයෙන්. මම මෙතනදී 1000 වලින් තමයි ගැලපුව කරන්නේ. ඊට පස්සේ 2,80,000ක් මොකද වෙන්නේ? 2,80,000ක ත්‍රිරෝද රථයක් මිලදී ගන්නවා. එහෙනම් වත්කම්
වත්කම් මිලදී ගැනීම වත්කම් මිලදී ගන්නවා මේ කට්ටිය කීයකද මෙතනදී වත්කම් මිලදී ගන්නවා රුපියල් 2,80,000ක ඔන්න 2,80,000ක වත්කම් මිලදී ගැනීමක් සිද්ධ කරනවා ඊට පස්සේ අපි සිද්ධ කරන්නේ මොකද්ද මෙතන රුපියල් 20,000ක් ඔන්න ඊට පස්සේ මොකද වුනේ මෙතනදී වෙළඳ ලැබිය යුතු ප්‍රමාණයක් ලැබුණා ඊට පස්සේ එතනින් ලැබුණාට පස්සේ ඒ කියන්නේ මෙතන හිලව් කිරීමක් සිද්ධ වුණේ හිලව් කිරීමක් සිද්ධ වුණාට පස්සේ අපි ඉතිරි ටික මුදලින් ගෙවන්න සිද්ධ වුණා ඊට පස්සේ හිලව් කරපසු මුදල් ගෙවීම අපි මෙතනින් දාමු ණය ශේෂ ගෙවීම ඔන්න මම ණය හිමියන්ට ගෙවීම කියලා විතර මේ විදිහට ලියාගත්තා සරලව ඊට පස්සේ ඔන්න අපේ ණය හිමියන්ට ගෙවුව රුපියල් 20000ක් ඊට පස්සේ මෙතනදී රුපියල් 12000ක් විදිහට අපි මෙතනත් කරලා තියෙන්නේ මුදලින් අපි ගැන්ලි සිද්ධ කරලා තියෙනවා අයිතිකරු ඊට පස්සේ මම මෙතන දාගන්න ගැන්ලි විදිහට සමාවෙන්න ඔන්න ගැන්ලි සිද්ධ කරලා තියෙනවා රුපියල් 12000ක ඊට පස්සේ මෙතනදී මොකද කියන්නේ රුපියල් 76000ක් ඊට පස්සේ මෙතන වට්ටමක් ලබා දුන්නාට පස්සේ මුදල් ලැබිලා තියෙනවා 76000ක් මම මෙතනින් ණය ගැති විදිහට දාගන්නම් රුපියල් 76000ක් මුදල් ලැබුණා අපි වට්ටමක් දුන්න නිසා ඊට පස්සේ මෙතනදී කියනවා කීයක්ද රුපියල් 15000ක් මෙතනදී වැඩි වුණා ඒ කියන්නේ බොල් ණය ආපසු ලැබීම එතකොට මෙතනදී බොල් ඔන්න බොල් ණය ආපසු ලැබීමක් සිද්ධ වෙනවා මෙතනදී අපේ රුපියල් 15000කින් ඊට පස්සේ ඔන්න අපේ මොකද වෙන්නේ අපි වැඩි ප්‍රතිශේෂය අරගෙන ඉවරලා ඔයාලට මේක බැලන්ස් කරගන්න පුළුවන් මම මෙතනදී සරලවම මේක සමාවෙන්න මම මෙතනදී මේක එකතු විදිහට ගන්න එතකොට අපිට 441ක් ඊට පස්සේ මේ ප්‍රතිශේෂය මම මෙතනදී ගන්න සරලවම ඔයාලට ඒ කියන්නේ මම මේක Excel එකේ කරන විදිහට මම මේ විදිහට ගන්නම් ඔන්න 441යි ඊට පස්සේ අපි ඉදිරියට ගෙන යන ශේෂය මොකද වෙන්නේ මෙතනදී අපිට ඉදිරියට ගෙන යන ශේෂයේ විදියට රුපියල් 441යි 316 කියන 125ක ශේෂයක් අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න අපිට මෙතනදී මොකද වෙන්නේ? මම මේක ඔයාලට සරලව මේ විදියට දාගන්න. ඔන්න එතකොට මේ විදියට අපිට වෙලා තියෙනවා රුපියල් 125ක ශේෂයක් ඇවිල්ලා තියෙනවා. අපි එහෙනම් මේ විදියටත් ඔන්න මම මෙතනදී ඔයාලට සරලව ගත්තේ අපිට සංශෝධිත මුදල් ගිණුමකුත් මෙතනදී යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ යොදාගෙන වෙලා ඔයාලට පුළුවන්. නමුත් ඔයාලගේ කාලය ඉදිරි කරගන්න මේකට ලකුණු ප්‍රමාණය ඔයාලා මේ විදියට ගත්තත් මොකද සියලුම දේවල් ගැලවීම මෙතනදී මුදල් වල තියෙන වෙනස්කම් සිද්ධ කරලා තිනවා. අනිවාර්යෙන් ඔයාලට මේක සරලව හදලා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි මෙතනදී කරේ තුන්වෙනි ගැටලුවේදී අපිට තිබෙ 2683.31 දිනකට සංශෝධිත මුදල් ශේෂය දෙන්න කියලා. ඊට පස්සේ අපි එහෙනම් සංශෝධිත මුදල් ශේෂය දුන්නා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ 2683.31 අවසන් වර්ෂයේ සඳහා සංශෝධිත ලාභය ගණනය කරන්න තියෙන්නේ. අපි එහෙනම් බලමු මෙන්න මේ සංශෝධිත ලාභය මේ මෙතන වරහන් ඇතුලේ අපිට දීලා තියෙනවා හිමිකම් මත ගනුදෙනු වල සුද්ධ බලපෑම පදනම් කරගෙන තමයි මෙතනදී හදන්න කියලා කියන්නේ. අපි එහෙනම් බලමු මෙන්න මේ ලාභය කොහොමද සකස් කරගන්නේ කියන එක. පළවෙනියම ගත්තාම මෙතනදී අපිට මේකේ ලාභය හොයන්න තියෙන්නේ. සරලවම ඔයාලට මතකයි මෙතන අපිට දීලා තිබ්බා ගැටුම්පත් ලාභය ලක්ෂ ආදායම් ප්‍රකාශනයේ ලාභය ලක්ෂ 6ක් විදියට. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි ලාභය සකස් කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මොකද කරන්නේ? අපි ආදායමේ අපේ ආපසු මේ වගේ දේවල් අඩු කරලා ඉවරලා අපි දර ලාභය මෙතනදී සකස් කරගන්නවා. දර ලාභය සකස් කරගෙන ඉවරලා ඊට පස්සේ එතනදී වෙනත් ආදායම එකතු කරලා ඉවරලා ඊට පස්සේ අපේ සියලුම වියදම් ටික අපි මෙතනදී අඩු කරගන්න ඕනේ. එතකොට අපිට සුද්ධ ලාභයක් ගන්න පුළුවන් මොකද්ද කියන එක. මෙතනදී අපිට ලාභය දීලා තියෙනවා. ලාභය දීලා තියෙන නිසා මෙතනදී පුළුවන් ලාභය සිද්ධ වෙන වෙනස්කමත් ඔයාලට ගන්න. ලාභය සිද්ධ වෙන වෙනස මෙතනදී ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මෙන්න මේ ලාභය සකස් කරගන්නේ කොහොමද කියන එක. මම මෙතනදී අලුත් ෂීට් එකක් යොදා ගන්නම්. ඔන්න එහෙනම් අපි පළවෙනියටම අපේ කෙටුම්පත් ලාභයේ විදිහට අපිට දීලා තිබ්බා රුපියල් 50000ක්. මම මෙතනින් වාර්තා කරගන්නම්. අපිට කෙටුම්පත් ලාභයේ විදිහට දීලා තිබ්බා මෙතනදී රුපියල් ලක්ෂ 6ක් 2683.31 දිනට කෙටුම්පත් ලාභයේ විදිහට අපිට දීලා තිබ්බා ලක්ෂ කීයක්ද? ලක්ෂ 6ක්. මම මෙතනදී දහස් වලින් තමයි අපිට දහස් වලින් දීලා තියෙනවා නම් ඔයාලට දහස් වලින් තමයි මෙතනදී ගැටලුව හදා ගන්න ඕනේ.
ඊට පස්සේ මම මෙතනින් දාගත්ත කෙටුම්පත් ලාභය ලක්ෂ 6යි කියලා. ඔන්න බලමු අපිට ගැලවීම් වලදී මෙතනදී සිද්ධ වෙච්ච වෙනස්කම් මොනවද කියන එක. පළවෙනිම ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් මෙතන අපේ හිමිකමේ බලපෑම මොකද්ද කියන එක. එතකොට වෙලා තියෙන මොකද්ද? හිමිකමේ අවසානය කියන්නේ මේ වර්ෂය තුලදී සිද්ධ වෙච්ච මේ වෙනස්කම් නිසා මෙන්න මේ රුපියල් 28000කින් හිමිකම පහත ගිහිලා තියෙනවා. හිමිකම පහළ ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අපේ ලාභය මෙතනදී අඩු වීමට බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ හිමිකම අඩු වෙලා තියෙනවා මෙතනදී රුපියල් 28000කින්. ඊට පස්සේ බැලුවොත් එහෙම මෙතනදී මොකද්ද සිද්ධ වුනේ? මෙන්න මේ හිමිකම අඩු වුණ එකේ. ඒ කියන්නේ හිමිකමේ අඩු වීමෙන් අපි මොකද කරන්න ඕනේ? ව්‍යාපාරයේ වියදම් ආදායම් මෙතනදී හරියටම බලා ගන්න ඕනේ. හරියටම බලාගත්තොත් එහෙම ඒ කියන්නේ මෙතනදී ඕනේ මොකද්ද? ප්‍රාග්ධනයට සිද්ධ වෙච්ච බලපෑම නෙවෙයි. මෙතනින් අපි ප්‍රාග්ධනයට සිද්ධ වෙච්ච බලපෑම අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කෙලින්ම ලාභයට සිද්ධ වෙන බලපෑම මෙතනදී ගන්න ඕනේ. ඔන්න එහෙනම් අපි ගැළපිල්ල පොඩ්ඩක් මතක් කරගෙන බලමු. මෙතනදී ඔන්න රුපියල් 20000ක් මොකද උනේ? රුපියල් 20000ක් ලාභයක් ලැබුවා වත්කමක් විකුණලා. ඊට පස්සේ මෙතනදී ආපහු තොගයක් ආපසු ලැබීම නිසා හිමිකම අඩු වුණා. ඊට පස්සේ මෙතනදී සිද්ධ වුණේ රුපියල් 10000ක් තොගෙන් සමා වෙන්න අපි තොගෙන් මෙතනදී ලබා දුන්නා මේ කට්ටියට පරිත්‍යාගයක් විදිහට ලබා දුන්නා. එහෙනම් ඔන්න ඒකත් අපේ වියදමක්. ඊට පස්සේ බලුවොත් එහෙනම් මෙතනදී අපි මොකද උනේ? මුදල් ප්‍රමාණය මෙන්න මෙතනදී අයිතිකරු මොකද උනේ? ප්‍රාග්ධනයක් විදිහට යොදවපු මුදලක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 4000ක වියදමක් දරුවා අපේ ව්‍යාපාරය විසින්. එතකොට ඒ වියදමේ ඉතිරි ප්‍රමාණයක් දරුවේ මෙන්න මේ අයිතිකරු මම මේක highlight කරගන්නම්. එතකොට ඔන්න මෙතන අපේ මෙන්න මේ රුපියල් 6000 මොකද වෙන්න ඕනේ? අපේ වියදම නෙවෙයි. එතකොට මෙතන අපිට ලැබිච්ච ලාභයක් නෙවෙයි, මෙතන ප්‍රාග්ධනයේ සිද්ධ වෙච්ච වෙනස්කමක්. එහෙනම් ඔන්න ඊට පස්සේ බැලුවොත් එහෙනම් මෙතන රුපියල් 10000ක් සමාවෙන් මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මෙතනදී රුපියල් 10000ක අපි වියදමක් දරුවා. ඒක හරි. ඊට පස්සේ අපි රුපියල් 27000ක මෙතන අපේ හිමිකමෙන් අඩු වෙලා තියෙනවා. මොකද උනේ? ණය පොලිය වාර්තා කිරීම. ඒකත් අපේ වියදමක්. ඊට පස්සේ දෙනවා ඔන්න රුපියල් 12000ක් මුදල්. මොකද උනේ? අයිතිකරු ව්‍යාපාරයේ ප්‍රයෝජනයට, ඒ කියන්නේ තමන්ගේ ප්‍රයෝජනයට අරගෙන ගියා ව්‍යාපාරයේ මුදල් වලින් රුපියල් 12000ක්. ඊට පස්සේ මෙතනත් සිද්ධ වුණේ රුපියල් 4000කින් අපි වට්ටමක් ලබා දුන්නා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි රුපියල් 15000ක් මොකද කරේ? රුපියල් 15000ක බොල් ණය ආපසු ලැබීමක් සිද්ධ වුණා. ඔන්න එහෙනම් මේ දෙක හොඳට මතක තියාගන්න. අපිට ප්‍රාග්ධනයේ සිද්ධ වෙච්ච, ඒ කියන්නේ මොකද වෙන්නේ? මේක එකක් අපේ ගැනිල්ලක්. එතකොට මේක අපේ ව්‍යාපාරයේ අයිතිකරු විසින් සිද්ධ කරපු ගැනිල්ලක්. ඊට පස්සේ මෙන්න මෙතනදී මොකද වෙන්නේ? ඒක බලපෑම සිද්ධ වෙන්නේ හිමිකම කියන අපේ කියන්නේ ප්‍රාග්ධනයට තමයි මෙතනදී බලපෑම සිද්ධ වෙන්නේ. හිමිකමේ සමස්ත අඩුවීම තමයි රුපියල් 28000. එතකොට හිමිකමේ සමස්තව රුපියල් 28000ක් අඩු වුණාට මොකද වෙන්නේ? එතනදී ලාභයේ බලපෑමට අයිති වෙන්නේ නැහැ මෙන්න මේ ප්‍රාග්ධන බලපෑම. අපේ මෙතනදී රඳවාගත් ඉපෙම් කොටසට අදාළ වෙන දේවල් ටික අපි වෙන් කරගත්ත. ඔන්න මේ ටික හිමිකමේ ප්‍රාග්ධන යේ තමයි වෙනස්කම් සිද්ධ වෙන්නේ. එතකොට රඳවාගත් ඉපෙම් වලට මෙන්න මේ ටික අයිති වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි සරලවම කරන්න පුළුවන් දේ තමයි අපේ කෙටුම්පත් ලාභය මෙතනදී අපි ලබාගත්ත කෙටුම්පත් ලාභයෙන් ඔන්න අපේ හිමිකමේ අඩුවීම මොකද වෙන්නේ? මේක අඩු වෙලා තියෙන එක. ඒ කියන්නේ මෙන්න මේ රුපියල් 6000 මොකද උනේ? ප්‍රාග්ධන යෙදවීමක්. එන්නේ ඒක අපි අඩු කරගන්න ඕනේ. මෙන්න මේ කෙටුම්පත් ලාභයෙන් අපි අඩු කරගන්නවා රුපියල් 6000. මම මේක මේ විදිහට වාර්තා කරගන්න. මොකද උනේ? මේක ප්‍රාග්ධන යෙදවීමක්. මේක සරලයි මෙතනදී කරන්න තියෙන්නේ. ඔයාලා වැඩි දෙයක් හිතන්න එපා. ඔයාලගේ මොකද වෙන්නේ? කෙටුම්පත් ලාභය දීලා තියෙනවා. ඒකෙන් අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? ආදාය ඒ කියන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ එනවා දල ලාභය. අන්න ඒ දල ලාභයෙන් අපි සියලුම ආදායම් ඒ කියන්නේ වෙනත් ආදායම් එකතු කරලා ඉවරලා තමයි අපි වියදම් අඩු කරාට පස්සේ අපිට සුද්ධ ලාභය ලබා ගන්න පුළුවන්. මෙතනදී අපිට මේ ලාභය හොයලා දීලා තියෙනවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ සමාවෙන්න හිමිකමේ සිද්ධ වෙච්ච වෙනස. හිමිකමේ සිද්ධ වෙච්ච වෙනස ප්‍රාග්ධනයට, ඒ කියන්නේ හිමිකම සාමාන්‍යයෙන් අපි රඳවාගත්තේ පියුම ඒ වගේම ප්‍රාග්ධනය කියලා කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ හිමිකම.
එතකොට ලාභයට සිද්ධ වෙච්ච වෙනස විතරක්, ඒ කියන්නේ ලාභයට ආදායම් වියදම් වල බලපෑම විතරක් අරගෙන ඉතිරි එක ප්‍රාග්ධන වෙනස්කම මෙතනින් අයින් කරගන්න ඕනේ. මෙතනදී අපිට දීලා තියෙනවා හිමිකමේ අඩුවීම විදිහට කොච්චර ප්‍රමාණයක්ද? අපි මේ විදිහට මම ඔයාලට සරලවම පැහැදිලි වෙන විදිහට මෙහෙම දාගන්න. ඒ කියන්නේ අපිට හිමිකමේ සිදු වූ සමස්ත වෙනස. එහෙම දාගන්නකොම හිමිකමේ සිදු වූ වෙනස. ඔන්න අපිට හිමිකමේ සිදු වූ වෙනස ඔයාලට මතකයි. හිමිකමේ සිද්ධ වෙච්ච වෙනස කීයද අපිට? රුපියල් 1,28,000ක සමා වෙන මෙතන රුපියල් 28,000ක. මෙතන සිද්ධ වුණේ මොකද්ද? රුපියල් 28,000ක. 28,000ක හිමිකමේ අඩුවීමක් සිද්ධ වුණේ, සමස්ත අඩුවීම. ඔන්න එතකොට හිමිකම රුපියල් 28,000ක. මම මෙහෙම සරලවම ගන්නම් ඔයාලට ලේසි වෙන විදිහට. ඔන්න රුපියල් 28,000කින් මොකද උනේ? හිමිකම අපේ අඩු වුණා. අපේ හිමිකම අඩු වුණා. ඊට පස්සේ මම මෙතනදී කරන්න යන දේ පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. සරලයි. මම මේක රුපියල් 10 වලින් දාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අපේ ප්‍රාග්ධන යෙදවීමක් තියෙනවා මෙන්න මේ හිමිකම ඇතුළේ. ඒ කියන්නේ අයිතිකරු ව්‍යාපාරයේ වියදමක් ගෙවුව නිසා මෙතනදී ප්‍රාග්ධන යෙදීමක් තියෙනවා. එතකොට අපි ප්‍රාග්ධන යෙදවීම නිසා ව්‍යාපාරයේ ලාභය වැඩි. ඒ කියන්නේ හිමිකමට බලපෑමක්. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ වැඩි වෙනවා. ප්‍රාග්ධනයේ එයාගේ හිමිකම වැඩි වෙන නිසා අපි ඒක එකතු කරගත්තා. නමුත් මෙතනින් ඒක ඉවත් කරගන්න ඕනේ. අපි මොකද එතනදී කරන්නේ? ලාභය හොයන එක. එතකොට ඔන්න ප්‍රාග්ධන යෙදවීම අපි අඩු කරගෙන ඉවරලා අපි බලමු අපිට තවත් මොනවද සිද්ධ වුනේ. මෙතනදී අපි මාක් කරගත්ත මොකද? මෙයා ප්‍රාග්ධනයේ යෙදවීමක් සිද්ධ වුණා මෙතනදී. ඊට පස්සේ මෙතනදී රුපියල් 12,000ක් මුදල් අරගෙන ගියා. එහෙනම් මොකද උනේ? එයාගේ ගැනීමක් සිද්ධ කරා. ගැනීමක් සිද්ධ කරපුවම අපේ වෙන්නේ ප්‍රාග්ධනයෙන් එයාගේ හිමිකමෙන් අඩු වෙනවා. අපි එතනදී අඩු කරගෙන තියෙනවා. නමුත් මෙතනදී මොකද වෙන්නේ? අපි ලාභය හොයන්න යන්නේ. නමුත් ඒ නිසා අපි මෙතනදී ගැනීම නැවතත් එකතු කරගන්න ඕනේ. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙනවා කියලා සරලවම මම කියලා දෙන්න පුළුවන් පරිම. ඊට පස්සේ ගැනිලි සමාන මෙතන ගැනිලි විදිහට දාගමු. එතකොට ඔන්න මෙතනදී ගැනිලි සිද්ධ කරා මෙයා රුපියල් 12,000. ගැනිලි නිසා ප්‍රාග්ධනයේ අඩුවීමක් සිද්ධ වුණා. ඒ අඩුවීම අපි එතනින් අඩු කරගෙන තිබ්බා. නමුත් ඒක මෙතනදී එකතු කරගන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ලාභයට. නැත්තම් රඳවාගත් ඉපැයුම් වල වෙනස විතරයි. ප්‍රාග්ධනයේ වෙනස අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳට ඔලුවට දාගන්න. මෙතනදී අපි කරන්නේ කෙටුම්පත් ලාභයේ නිවැරදි කරන එක. එතකොට මේ වර්ෂයේදී අපි මේ දාගත්ත අලුත් ගැළපීම් වලට අදාළව තියෙන සියලුම දේවල් තමයි එකතු කරලා ඉවරලා මෙතනදී අපි යොදා ගන්න ඕනේ මෙන්න මේ ලාභය නිවැරදි කරන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි හොයාගත්ත හිමිකමේ සිද්ධ වෙච්ච වෙනස එතනින් අඩු කරගන්න ඕනේ. ප්‍රාග්ධනයට සිද්ධ වෙච්ච ගැළපීම් ටික අඩු කරගන්න ඕනේ. ඔන්න ප්‍රාග්ධන යෙදවීම අපි නැවත අඩු කරගත්තා. ඊට පස්සේ ගැනිලි වලින් අපේ මුදල් මෙතනදී අඩු කරගෙන තිබ්බා ව්‍යාපාර ප්‍රාග්ධනයෙන්. ඒ ටික අපි එකතු කරගත්තට පස්සේ ඔන්න අපිට මෙතෙන්ද එනවා මෙන්න මේ ටිකේ ශේෂය. ඒ කියන්නේ මේ ටිකේ එකතුව අපිට කීයක් දෙන්නේ? මේ ටිකේ එකතුව විදිහට අපිට එන ප්‍රමාණය තමයි මොකද වෙන්නේ? එන්න ඒක තමයි ශුද්ධ ලාභයේ සිද්ධ වෙච්ච වෙනස. ඔන්න එහෙනම් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ලාභයේ සිද්ධ වෙච්ච වෙනස. ලාභයේ රුපියල් 22,000කින් අඩුවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ශුද්ධවම ලාභයේ පමණක් රුපියල් 22,000ක් අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න එහෙනම් අපිට මෙතනදී ගත්තොත් එහෙම අපිට කෙටුම්පත් ලාභයට පස්සේ නිවැරදි කරන ලද ලාභයේ විදිහට අපිට ගන්න පුළුවන් රුපියල් 5,78,000ක් අපේ ගන්න පුළුවන් නිවැරදි කරන ලද සංශෝධිත ලාභයේ විදිහට. මේක හරිම සරලයි. මම මේකට කාලය ගත්තේ ඔයාලට මේක කියලා දෙන්න ඕන නිසා. මේ දේ ඔයාලට මෙතනින් ඉක්මනින් කරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඔයාලට ඕනනම් පුළුවන් මොකද කරන්නේ? අපේ කිටුම්පත් ලාභය දීලා තියෙනවා ලක්ෂ 6ක්. ඊට පස්සේ අපිට ඒකට පුළුවන් මොකද්ද? පළවෙනිම අපේ දල ලාභයේ සිද්ධ වෙච්ච වෙනසට දල ලාභයේ තුලදී සිද්ධ වෙච්ච වෙනස ගන්න. එන්නේ දල ලාභයේ තුලදී සිද්ධ වෙච්ච වෙනස කියන්නේ අපි මොකද්ද? විකුණුම් වල මොකක් හරි වෙනසක් සිද්ධ වුණාද? මෙතනදී ආපසු යැවීම මොන හරි වෙනසක් සිද්ධ වුණාද? ඔන්න ආපසු යැවීම වල වෙනසක් සිද්ධ වුණා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් එතනදී විකුණුම් පිරිවැය කිසියම් වෙනසක් සිද්ධ වුණාද? විකුණුම් පිරිවැය
මොන හරි එතනදී වෙනසක් සිද්ධ වුණාද ඊට පස්සේ එතනදී එහෙම අරගෙන ඉවරලා දලලාභේ එතනදී සිද්ධ වෙච්ච වෙනස හොයාගෙන ඉවර වෙලා කෙටුම්පත් ලාභේ නිවැරදි කරගන්න පුළුවන් නිවැරදි දලලාභේ අපිට ගන්න පුළුවන් එතනදී ඊට පස්සේ නිවැරදි දලලාභේ සිද්ධ වෙච්ච වෙනස අරගෙන ඉවරලා ඊට පස්සේ ආදායම් මොනවා හරි වෙනත් ආදායම් තිබ්බනම් ඒ දේවල් ටික එකතු කරලා ඉවරලා වියදම් සියලුම දේවල් ටික අඩු කරාට පස්සේ අපිට මොකද කරන්න පුළුවන් මෙන්න මෙතනදී නිවැරදි ලාභය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සංශෝධිත ලාභයක් ලබා ගන්න පුළුවන්. මම හිතනවා මේකට වැඩි කාලයක් යොදව ගන්න එපා ඔයාලා. මෙතනදී අපි නැවතත් මම මෙතනදී ගැළපීම් ටික ඔයාලට සරලවම පැහැදිලි කරලා දෙන්න. අවසාන වශයෙන් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න. මම හිතනවා මේ ගැළපීම පැහැදිලි වෙන්නේ නැති කියලා. සරල ගැටලුවක්. ඒ කියන්නේ මෙතනදී ඔයාලා ගිණුම් කරන සමීකරණ ගැටලුව කියන්නේ ලකුණු 15ක ගැටලුවක්. මෙන්න මේ ගැටලුවට ඔයාලා මුහුණ දෙනකොට ඔයාලගේ කාලයේ ඒ වගේම සියලුම දේවල් ඔයාලා ඉතිරි කරගන්න ඕනේ. මෙතනදී අපිට සරලයි මම නැවතත් ඔයාලට මේ ගැළපීම් 10 ඉක්මනින් කියලා දෙන්න. රුපියල් 80000ක භාණ්ඩ ණයට විකිණීම මෙතනදී මොකද උනේ? 80000ක භාණ්ඩ ණයට විකුණා. ඒකෙන් රුපියල් 60000ක් පිරියයි වුණා. අපි එතනදී පිරිවැය භාණ්ඩ තොගයෙන් අඩු කරගත්තා. 36000ක ණයට විකුණු භාණ්ඩ ආපසු එවුම. එතකොට මෙතනදී වෙන්නේ මොකද්ද? රුපියල් 36000ක භාණ්ඩ ප්‍රමාණය ආපසු එවීම නිසා අපේ ණය හිමියන් ප්‍රමාණය අඩු වෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ භාණ්ඩ වල පිරිවැය රුපියල් 30000ක් වුණා. ඒ කියන්නේ අපේ භාණ්ඩ තොගේ නැවතත් රුපියල් 30000කින් වැඩි වෙනවා. පිරිවැය 10000ක් වූ භාණ්ඩ පරිත්‍යාග කරනවා. පරිත්‍යාග කිරීම කියන්නේ අපේ වියදමක්. වියදමක් දරපුවම අපේ හිමිකම අඩු වෙනවා. එතකොට හිමිකමට සිද්ධ වෙන මෙතනදී හිමිකම අඩුවීමක් සිද්ධ වෙනවා. අපේ මුදල් ප්‍රමාණය අඩු වෙනවා. නඩත්තු වියදම් දරනවා රුපියල් 10000ක් 10000න් රුපියල් 6000ක් ගෙවන්නේ සමාන කියන ව්‍යාපාරේ අයිතිකරු පුද්ගලිකව ගෙවපු නිසා එතනදී ඒකේ එයාගේ හිමිකම වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙනවා රුපියල් 6000කින්. ඊට පස්සේ ඉතිරි ප්‍රමාණය ගෙවන්නේ ව්‍යාපාරයෙන් නිසා ඔන්න එතකොට අපේ මුදල් වලින් අඩු වෙනවා රුපියල් 4000ක්. නමුත් මේ සම්පූර්ණ වියදම් ව්‍යාපාරයේ කාල පරිච්ඡේදයට අදාළ වියදමක් නිසා මේක අපේ හිමිකමේ අඩුවීමකට බලපෑමක් සිද්ධ වෙනවා රුපියල් 10000ක. ඊට පස්සේ 2005 7 දින ඔන්න ව්‍යාපාරයේ ණයක් ලබා ගන්නවා ලක්ෂ 3ක. අන්නේ ණය ලබා ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේකෙදි කිසිදු පොලියක් ගෙවලා නැහැ. නමුත් අපි මේක ව්‍යාපාරයේ වර්ෂයට අදාළ කාල පරිච්ඡේදයට අදාළ වන කොටසේ පොලිය උපචිත පොලියක් විදියට ගෙවන්න අපි මෙතනදී උපචිත පොලියක් විදියට වාර්තා කරගන්න ඕනේ. 112ක් මාස 9ක් එන්නේ. එතකොට අපිට රුපියල් 27000ක පොලියක් ආවා. ඊට පස්සේ ණය ගැතියෙකුගෙන් අවිය යුතු රුපියල් 30000ක ඔහුගේ ණය හිමි යෙකු ලෙස ගෙවිය යුතු ඌ රුපියල් 50000කට එරෙහිව හිලව් කිරීමයි. මෙතනදී මොකක්ද උනේ? හිලව් කරන්න පුළුවන් වෙන්නේ අපිට එකම පුද්ගලයා අදාළ ව්‍යාපාරයේ ණය ගැතියෙක් ඒ වගේම ණය හිමියෙක් විදියට ඉන්නවා නම් අපිට ඒක හිලව් කරගන්න පුළුවන් එයාලගේ ශේෂ දෙක. ඔන්න ඊට පස්සේ මෙතනදී හිලව් කරා ණය ගැති හර ශේෂයක් තිබිලා තියෙන රුපියල් 30000ක ණය හිමි බැර ශේෂයක් තියලා තියෙන රුපියල් 50000ක. එතකොට මෙයාට ණය හිමි ශේෂයක් ඉතිරි වෙනවා තව රුපියල් 20000ක. අන්නේ ශේෂය මුදලින් ගෙවලා අපේ මුදල් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී රුපියල් 12000ක සමන් ජීවිත රක්ෂණය ගෙවා තියෙනවා. එතකොට මේක මොකද වෙලා තියෙන්නේ? Tamanගේ පුද්ගලික ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. ගිණුම් කරන ඒකක සංකල්පයට අනුව මම ඔයාලට කියලා දීලා තියෙනවා මොකද්ද? අපි මොකද්ද ව්‍යාපාරයෙන් මුදල් ගත්තොත් ඒක ගැනිල්ලක් විදියට වාර්තා කරගන්න ඕනේ. එතකොට ගනුදෙනු අංක 1ට අදාළව ලැබිය යුතු මුදල 105ක වට්ටමක් අඩු කර ගැනීමෙන් පසු ලැබීම. එතකොට මොකද උනේ? පළවෙනි ගනුදෙනුවේදී අපිට ලැබිය යුතු මුදල් විදියට රුපියල් 80000ක් තියෙනවා. 105ක් කියන්නේ 110ක් කියන්නේ රුපියල් 8000යි 4000ක්. එතකොට රුපියල් 105ක් කියන්නේ රුපියල් 4000ක වට්ටමක් ලබා දුන්නාට පස්සේ අපි රුපියල් 76000ක මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. පෙර වර්ෂයේදී බොල් ණය ලෙස කපා හැර රුපියල් 15000ක් ආපසු ලැබීම. මෙතනදී අවසාන වශයෙන් මම ආපහු සැරයක් කියලා දෙන්න. බොල් ණය කියලා කියන්නේ අපි මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මේ ව්‍යාපාරිකයන් ඒ කියන්නේ මෙන්න මේ ණයගැතියගෙන් අපිට ලබා ගන්න බෑ කියලා තක්සේරු කරනවා. ඊට පස්සේ අපි ඒක බොල් ණය විදියට කපා හරිනවා. අන්න ඒ විදියට පෙර වර්ෂයේදී කපා හැරපු බොල් ණයක් අපේ වියදම. අන්න ඒ වියදම නැවත අපිට ආපසු බොල් ණයක් විදියට, ඒ කියන්නේ ආපසු ලද බොල් ණයක් විදියට මෙතනදී හිමිකම වැඩි කරගන්න ඕනේ අපි. ඔන්න එහෙනම් අපි හැදුවේ 2016 උසස් පෙළ ගැටලුව සම්පූර්ණයෙන්ම ඉවර කරා. ලකුණු 15ක ගැටලුවක් තමයි මෙතනදී ඔයාලා සකස් ලකුණු 15 ගැටලුවක් තමයි මාත් එක්ක සාකච්ඡා කරේ. එහෙනම් ඊළඟට 2015 අවුරුද්දේ ඔයාලා ගාව උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය තියෙනවා කියලා මම දන්නවා දැනටම. ඒ ප්‍රශ්න පත්‍රයේ අරගෙන ඉවරලා බලන්න ගිණුම් කරන සමීකරණ ගැටලුවක් තියෙනවද? ඔන්න එහෙනම් ලෑස්ති වෙන්න හෙට දවසේදී ඔයාලගේ ඉන්නේ ගිණුම් කරන සමීකරණ ගැටලුව මාත් එක්ක සාකච්ඡා කරන්න. මම ඔයාලට පුළුවන් උපරිමයෙන්
මෙන්න මේ ගැළපීම් ඒ වගේම මෙතනදී දීලා තියෙන ප්‍රශ්න සියලුම දේවල් උපරිමයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ උපරිමයෙන් ඔයාලට විග්‍රහ කරලා ඉවරලා ඔයාලට අවශ්‍ය වෙන උපරිම කරුණු ටික ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දේවල් මට යොමු කරන්න. ඔයාලා මෙතනින් එක්ක කමෙන්ට් එකක් දාන්න නැත්නම් මට මෙසේජ් එකක් දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කාලය ලැබෙන වෙලාවට ඔයාලට උත්තර ලබා දෙන්නම්. මේ දේවල් වල ප්‍රශ්න වලට ගැටලු වලට උත්තර ලබා දෙන්නම්. ඒවත් නැත්නම් ඊළඟ වීඩියෝ වලින් මම ඔයාලට ඒ දේවල් අරගෙන එන්නම්. එහෙනම් 2015 ගැටලුවත් එක්ක ඔයාලා ආදරෙන් එකතු කරගන්න කියලා බලාපොරොත්තුවකින් මම එහෙනම් මේ ගැළපීම අදට ඉවර කරනවා. මෙන්න මේ ගැටලුව ඔයාලත් එක්ක සාකච්ඡා කරලා ඉවර කරනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මගේ වීඩියෝස් ඔයාලා කැමති නම් ඒ කියන්නේ මේ ගිණුම්කරණයේ පාඩම් ඔයාලට ප්‍රයෝජනයක් වෙනවා නම් මම subscribe කරලා තියාගන්න. මම මේ දෙක කියන්න කැමති නැහැ. මොකද තමන්ට අවශ්‍ය වෙන විදිය වෙනස්. ඒ කියන්නේ එක එක කට්ටියට සමානින් අපි බලපුවම ළමයි විදියට බලපුවම අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරය වෙනස් වෙනවනේ. එතකොට ඔයාලට මේක පැහැදිලි නම් මම මේ කියලා දෙන දේ පැහැදිලි නම් ඔයාලට ඒක තේරෙනවා නම් මම ලයික් එකක් දීලා තියාගන්න. හේතුව කියන්නේ මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට ලබා ගන්න පුළුවන්. මට පුළුවන් උපරිම ආකාරයෙන් ඔයාලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන් තරම්. එහෙනම් ඊළඟ 2015 ගිණුම් කරන සමීකරණ ගැටලුවක් තියෙනවද? ඒක හොඳට බලන්න. ගැටලුවත් එක්ක අපි සාකච්ඡා කරන්න එකතු වෙන්න බලාපොරොත්තු වෙන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. සියලුම දෙනාට සුබ දවසක්.